මේ උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා හෝමාගම කටුවාන පදිංචි එස්.ඒ. ප්‍රශාන්ත විමලසූරිය මහතා, සුමුදු සංකල්පනාද සිල්වා මහත්මිය සහ එස්.ඒ. මෙතුලි උපෙත්මා විමලසූරිය, එස්.ඒ. චාතුර්ය පාරමිත් විමලසූරිය, එස්.ඒ. තෙනුල් සෙනුදිත් විමලසූරිය යන දූදරුවන් සහ පවුලේ හිතවත් ඥාතීන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය අම්බලන්ගොඩ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ එස්.ඒ. මහේන්ද්‍ර විමලසූරිය පියාණන්ටත්, නාමදාසද සිල්වා පියාණන්ටත්, එස්. හේමවතීද සිල්වා මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා. සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව පවතීවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට සහ සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. මෙම ධර්මදේශනය ශ්‍රවණය කරන සියලු දෙනාට ජීවිතය තුළ නිවී සැනසීම සඳහා ධර්මාවබෝධය ලැබේවා. නිවන් අවබෝධය සඳහා පාරමිතාවක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඒතේතේ භික්ඛවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළ ධර්මානුශාසනාවන් අරමුණු ලබන්නා වූ මෙම ධර්මානුශාසනාවේ අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛව සිටින්නා වූ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සදහැබර පින්වතුනි. එහෙම මම කියන්න හේතුවක් තියෙනවා. ඇතැම් විට මට අතරමඟදී යම් යම් පුණ්‍ය කර්මයන්හිදී මේ හැම පිරිසම මුණ ගැසෙනවා. ආගිය සුහදතරතුරු කතා කරන්නටත් මත්තෙන් සමහර ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරන දෙයක් තමයි උන්වහන්සේලාත් අපි මේ පැහැදිලි කරන ධර්ම කරුණු අහනවා කියන එක. විතරක් නෙමේ ඊට වඩා හොඳ චරිත සහතිකයක් පවා දෙනවා. ඒ නිසා මාව දකින කරුණක් තමයි තථාගතවරු හෙළි කර ධර්ම කරුණ කෙනෙකුට තනියෙන් තේරෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔය හැම ධර්මදේශනාවක් තුළම ධම්මසවණං කියන කරුණට මුල් තැන දීලා තියෙන්නේ. ඔය අපි නොදන්නා දේ උන්වහන්සේ තේරුම් කරලා දීලා තියෙන බැවින්. යනවා අපිට අද ලැබිලා තියෙන මාතෘකාව බුදු සසුනේ ප්‍රථම ධර්මදේශනාව. තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණා වූ පස්වග තවුසන් ඉදිරියේ එළි කළා වූ ධම්සක් පැවතුම් සූත්‍රය පිළිබඳව කතා කරන්න කියන එක. පිරිත් දේශනා වශයෙන් ගත් කල මෙහි දිගට දෙවියෝ සාදුකාර දුන්න ආකාරය පිළිබඳව විස්තර ගොඩක් තියෙනවා. නමුත් අපිට ලැබී තිබෙන කාලය අනුව අපි ගන්න උත්සාහ කරන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ මේන් හෙළි කරන්න හැදූ කරුණ. මා මෙහෙම දකිනවා. සිදුහත් කුමරු 29 වෙනි දිවිය දක්වා ගෘහස්ත ජීවිතයක් ගත කරමින් එහි ලබන්න තිබුණ ඉහළම සොය වින්න. ඒ පිළිබඳ අත්දැකීම් උන්වහන්සේට නෑ කියන්න බෑ. 29 සිට 36 දක්වා 35 දක්වා
වනාන්තරගතව සිටි අත්තකලමතාන යෝගීන් ඇසුරු කරමින් ඔවුන් පෙන්වූ මඟ ඔස්සේ ඔවුන්ට එහා ගියා. මේ දෙමග්ගම පිළිබඳව උන්වහන්සේට පළපුරුද්දක් සහ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා ඒ දෙමගේ පවතිනා වූ අයහපත් බව පැහැදිලි කරමින් මේ දෙමගට අහු නොවන මගක් තමන් ඉදිරියේ ඉන්න අයට පැහැදිලි කරන්නයි උන්වහන්සේට ඕන වුණේ. ඒකේ තියෙන සමහර වචන ටිකක් ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න ඕන. දේමේ බික්කවේ අන්තා පබ්බජිතේන සවිතබ්බා කියන එකේ පැවිද්දන් විසින් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඒ පැවිද්දන් සඳහා සීමා වුන නිසා නෙවෙයි. එතන හිටියේ තාපස පැවිද්දේ 5 දෙනෙක් පමණක් නිසා. එහෙම නැත්නම් මේ උන්වහන්සේගේ අත්දැකීම විස්තර කරන්නේ. මහණනි මෙන්න මේ අන්ත දෙක නොසේවිතබ්බා සේවනයේ නොකළ යුතුයි. ඒ ඇයි කියන එක උන්වහන්සේ දන්නවා. දන්නවා විතරක් නෙමෙයි උන්වහන්සේ මැදුම් පිළිවෙතට පත්වී මේ ලෞතුරු සෝය හොයාගන්නතුරු පත්වෙනතුරු ගෙදර හිටපු සියලු දෙනාමත්. ගෙදර නැත්තම් කැලේට ගිහින් හරි කමක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර සැප විඳපු අය. සහ ඉන්ද්‍රිය ගෝචර සැපත අතහැර සිත ඇතුලේ සැනසීමක් කෙව්වා වූ අය. මම ওই සරලව පැහැදිලි කරන්නේ ඔය පාලියෙන් තියෙන වචන ඉස්කෝලේ ගිහින් උගන්වපු වචන වලට වඩා ගැඹුරින් පැහැදිලි කරන්නේ මේ දෙපැත්තේ අය හිටිය ඇරුණාම මේ අන්ත දෙකේ අය හිටිය ඇරුණාම මධ්‍යම ප්‍රතිපදාවේ ඇසුරට කෙනෙක් හිටියේ නැහැ කවුරුත්. නමුත් මේක අපට මෙහෙම ගෝචර කරගන්න බැරි මේවා සරල කරලා තමයි දරුවන්ට උගන්වන්නේ. යෝචායන් කාමසුකල්ල කානෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පොතුග්ජනිකෝ අනරිය අනත සංගීතෝ ඔය උච්චර උගන්වන්නේ නැහැ. කාමසුකල්ල කාන යෝගය ශරීරයට සැපදීම. අත්තකලමතාන යෝගය ශරීරයට දුක් දීම. මෙහෙමනේ ඉගෙනගෙන තියෙන්නේ. මෙහෙම බලලා මේක හොයන්න බෑ. ඒ නිසා අපි මේක මේ පද දෙක ඉස්සරලා විස්තර කරමු. සෑහෙන වෙලාවක් අරගෙන. අනතුරුව ඊට මැදින් වැටෙන පාර අනිවාර්යෙන්ම තියෙන්නේ චතුස්සත්‍ය සාරස්ඨාංග මාර්ගයනේ. ඒකේ යම් මට්ටමක් පැහැදිලි කරන්න බලමු අපි. මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මොකද්ද කියලා අරිවට්ටංගිකෝ මග්ගෝ කියලා කියනවනේ. මොකද්ද මේ කාම සුකල්ලි කානුයෝගෝ කියලා කියන්නේ? අනුයෝගෝ කියලා කියන්නේ නැවත නැවතත් යෙදීම. මොනවද නැවත නැවතත් යෙදීමද? මේ මිනිසුන් ලෝකෙට පහළ වෙලා කරන වැඩේ ගැන මේ කියන්නේ. ඒකට ජාතියක් ආගමක් ස්ත්‍රී පුරුෂ භාවයක් ජාතික ජාත්‍යන්තර බවක් නැහැ. මිනිසුන්ට පුද්ගලයෙක් වශයෙන් ජීවත් වුණාට රස විඳින්න හම්බ වෙන්නේ දොරවල් පහක අරමුණු. මේ දොරවල් පහක අරමුණු වල සැප හොයා යන්නේක තමයි ජීවිතය කියලා කියන්නේ. විතරක් නෙවෙයි ඊට එහාට යමක් දකින්න නැති කෙනාට ඊට එහාට ලෝකයක් නිවනක් නැහැ කියලා හිතන්නේ. අනේකටයි ඔය කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ. මේ මිනිසෙක් වශයෙන් ඉපදිලා ලබා ගන්න ඕන අධ්‍යාපනය ලබාගෙන ඒ යෝගය ලබා ගන්න තිබෙනා වූ සුව පහසුව ලබාගෙන සෝසේ ජීවත් වෙන එක තමයි මේ දිව්‍ය ලෝකේ නැත්තම් නිවන කියලා කියන්නේ. හිතන මට්ටමට ඊට එහා සෝයක් පෘථග්ජන පුද්ගලයෙක් දකින්නේ නැහැ. ඒ නිසා ඔහු නැවත නැවතත් යෙදෙනවා. පෙර යෙදුන දේ නැවත නැවතත් යෙදෙනවා. ඒක මේ ජීවිතේ පුරාම නැවත නැවතත් යෙදෙනවා. පෙර ජීවිතවලත් නැවත නැවතත් දෙන්න ඇති. ජීවිත අවසානයේ අප්තෘප්තියෙන් නිම කරගන්න බැරුව ඒ ඕනෑකම ඉතුරු කරගෙන තවදුරටත් බද්දෝ මීයති බද්දෝ අස්මාලෝකම් පරලෝකම් ගච්ඡති බැඳිලා පරලොවත් ගිහින් ආයෙක හොයනවා. අන්න එහෙම හෙවීම නිසා බැඳෙන බව බැඳීම නිසා භව ගමනක් ඇති වෙන බව නොතේරෙන එකක් තමයි සාමාන්‍ය සමාජයට පවතින්නේ. ඒ නිසා හොයන දේ ඇත්තක්ද ඇත්තටම මේ තියෙන දෙයක්ද විඳින්නේ
හදාගත්ත දෙයක් විඳින්න කියන එක පිළිබඳව අර ශරීරයට සැපදීම කියන වචනෙන් කියවෙන්නේ නැහැ. ඇත්තටම ශරීරයේ සැපදීම නෙවෙයි මේ පෙන්නන්නේ. ලරුවන්ට එහෙම ඉගන්නවට. ශරීරයට නෙවෙයි සැප දෙන්නේ සිතට. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතින් ගන්න අරමුණු. මේ අරමුණු සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ පසු කාලීනව කළ දේශනාවල වදාරලා තිබෙන්නේ ඇසවත් කනවත් නාසයවත් දිවවත් අරමුණු රසෙ විඳින්නේ නැහැ කියලා. ඒ දොරවල් පහට සිත පිහිටනවා සිත බාහිර දේවල් උදව්වෙන් හදාගත්ත අරමුණක රසෙ විඳිනවා කියලායි පෙන්වන්නේ. අපි ඇත්තට බාහිර වශයෙන් දැක්කම කතා කරන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් රස විඳිනවයි කියලා. රූපයක්, ශබ්දයක්, ගන්ධයක් බාහිර ලෝකේ තියෙන දෙයක් රස විඳිනවයි කියලා තමයි අපි හිතන්නේ. නමුත් ඒවයි උදව්වෙන් අපි හදාගත්ත සිතුවිලි වල පවතින ලෝකයක් තරුමරනවා කියන එක තේරෙන්නේ නැහැ සාමාන්‍ය අයට. මේක මම පැහැදිලි කරන දෙවිදියක් තියෙනවා. ඔබයි මා ඉපදුන මේ ලෝකේ අපට මොනවද පේන්නේ ලදරුවන් වශයෙන් ටික දවසක් යනකොට? ඉර පායනවා බහැලා යනවා. අපි එතන ඉන්නවා ඉර හැමදාම පායලා බහැලා යනවා කියලා තමයි අපිට පාඩම් වෙන්නේ. ඒක විශ්වාසයක් බවට පත් වෙනවා නැත්නම් ඇත්ත අපට පේන ඇත්ත බවට පත් වෙනවා. හොඳයි ඔබ අධ්‍යාපනය ලබාගෙන ගිහින් ග්‍රහලෝක ගැන හෝ ග්‍රහචාරය හෝ සූර්යග්‍රහ මණ්ඩලය ගැන හෝ ඉගෙන ගත්තොත් එහෙම. එතකොට ඔය ඉගෙන ගත්ත එක ඇත්තක්ද? එතකොට අපි ස්ථිරව සිබියදී හිරු පායලා බහැලා යනවා නෙවෙයි. හිරු ස්ථිරව තියෙනවා. අපි දවසකට සැරයක් අපි වටේ කැරකෙමින් අවුරුද්දකට සැරයක් හිරු වටේ රවුමක් යනවා. දැන් ඉර පායලා බහැලා යනවා කියන එක ඇත්තද? පල්බරුවක් නේ. ඇත්ත සිද්ධිය අපි කැරකෙනවා හිරු වටේ. අන්න ඒ වගේ මේ බාහිර ලෝකේ දේවල් රස විඳිනවා කියලා අපි කතා කරන එක පල්බරුවක්. ඇත්ත සිද්ධිය බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. මේවා පැහැදිලි කරන්නටයි අප වගේ කෙනෙකුට මේ දම්සක් පැවතුම් සූත්‍රයේ වදන් දෙක අවශ්‍ය වෙන්නේ. අර දරුවන්ට කියන වචනේ කියලා විභාගේ පාස් කරවන්න නෙවෙයි. එහෙනම් මොනවද අපට තිබෙන සුඛය? කාම සුඛ කියන්නේ මොකද්ද? කාම කියන්නේ කැමැති කියන එක. කැමැති පරිදි විඳින සුඛයට කාම සුඛය කියනවා. ඒකෙම රහස තියෙනවනේ. තියෙන දෙයක් විඳිනවා නෙමෙයි කැමැති පරිදි සුව විඳිනවා. කැමැති පරිදි කියන්නේ Tamanට ඕන විදිහට හදා ගන්න පුළුවන්. දැන් මොනවද අපි විඳින්නේ? ඇසෙන් රූපය, කනෙන් ශබ්දය, නාසයෙන් ගන්ධය, දිවෙන් රස, කයෙන් පහස, හිතෙන් අරමුණු. නේ? සය ආකාර සුඛය. ඉතින් මේක තමයි අපි තවත් වචනකින් කියනවා නම් නාට්‍ය චිත්‍රපටි ටෙලි නාට්‍ය බලනවා. එතකොට ඒ ඇස පාවිච්චි කරන්න. ඒ වගේම රූ රජින තරඟයන් නරඹනවා. එහෙම නැත්නම් ගීත සංගීත සම්දර්ශන වලට යනවා. එතකොට රූපයේ ශබ්දයට මාරු වුණා. අනතුරුව ගන්ධය සම්බන්ධයෙන් ගත්කල මිහිරිහම කියලා දෙකකට බෙදාගෙන අමිහිරි ප්‍රතික්ෂේප කරනවා. අමිහිරි බව වසා ගන්නට මිහිරි දේවල් පාවිච්චි කරනවා නැත්නම් මිහිරි දෙයට ඇලෙනවා. රසය සම්බන්ධෙත් මේ විදිහට අපට ප්‍රියාප්‍රිය කියන දෙපැත්තක් හැදෙනවා. පහස සම්බන්ධෙනුත් ඒ විදිහටයි නියපොත්ත සහ කෙස් වලට ඇරුණාම අනිත් ඕන තැනකට දැනෙන දෙයක් පහස කියලා කියනවා. ඒකේ සරල තැන ඉඳලා සංකීර්ණ තැන දක්වා. එහෙම නැත්නම් යුගදිවි එළමුණු දෙදෙනෙකුගේ කායික එකතුව දක්වා පහස කියන කාරණාව එහාට ගෙනියනවා. ඊට එහා පැත්තේ ඊට මෙහා පැත්තේ විකෘති දේවල් ඕන තරම් තියෙනවා. මේ පහස හොයයි කියලා ලබා ගන්න පැත්තට මම කියන්නේ විකෘති කාමය කියලා. ඊට එහා පැත්තට ගියාපම. ඒකේ ස්වාභාවික සංසිද්ධියක් කාමයක් තියෙනවා. නමුත් ඊට එහා පැත්තේ මොනවා ගත්තත් ඒක විකෘති කාමයක්. ඔය ලෝකේ බලපත්‍ර දෙන්න හදනවා සමහර රටවල. අපිත් එහෙම තරඟ කරනවා ඉල්ලලා. බුදුදහමට අනුව නම් මොනම බලපත්‍රයක්වත් දෙන්න බෑ ස්වාභාවික කාමෙන් එහා පැත්තට. අනිත් ඔක්කොම පිස්සන්ගේ වැඩ. ඒක පරිහානිය කරා ඇරුණාම හොඳ පැත්තට කවදාවත් ගන්න බෑ ඒකයි. මොන හේතු ඉදිරිපත් කළත් අපි දකින විදිහට. මේ විදිහට මේ මොකද්ද කරන්නේ මිනිස්සුયો? ගෙදර හෝ පිටරට හෝ වනාන්තරයක වුණත් කමක් නැහැ. කරන්නේ පස්දොරට ගන්න අරමුණු රස විඳින එක නම්. ඒ අරමුණේ සැප තියෙනවා කියලා හිතනවා නම්. අද වින්දට බෑ හෙටත් හෙට වින්දට බෑ අනිද්දාත් ඕන කියලා හිතනවා නම්.
අන්නේ නැවත නැවතත් ඒක ඉල්ලන එකට කියනවා අනුയോഗය. මම ඕක කාරණා දෙකක් ඔස්සේ පෙන්නන්න. මත්පැන් වල ලෝලී පුද්ගලයාට මත්පැන් පානය කරලා මොකක් හරි කරදරයක් වෙනවා. ඒ නිසා සමාජයෙන් අප්‍රසාදයට ලක්වීම හෝ මොකක් හරි නිසා ආයෙ නම් බොන්නේ නැහැ කියලා අදහසට කියනවා. නැත්නම් හෙට උදේට. නමුත් මෙහෙට ඇලුනා වූ ගිජුකම හෙට හවස් වෙනකොට අනිද්දා හවස් වෙනකොට ඔහුට හොරෙන් දෙපා මෙහෙවනවා තැබෑරුමට. ආයෙත් හිත ඉල්ලනවා. අන්න ඒ වගේ මේ අරමුණු රසයට ඇලුන පුද්ගලයා එක වතාවක් වින්දා මේක ඉවරයි. ඒ මොහොතට ඇති වගේ තියුණාට ඊළඟට හෙට දවසට තව සැරයක් මේක ඉල්ලනවා. අනිද්දාටත් ඉල්ලනවා. අනිද්දාටත් ඉල්ලනවා. ජීවිත කාලයම මේ අරමුණ ඉල්ලගෙන ඒක පස්සේ ලුහු බඳින එක තමයි කරන්නේ. පස්දර පිනවීම කියන වචනයෙන් කියන්නේ මේ විදිහට ඇසෙන් සිත, කනෙන් සිත, නාසයෙන් සිත, දිවෙන් සිත, කයෙන් සිත සහ සිතෙන් සිත පිනවන එක. පිනවලා ඉවර කරන්න බැරි හටගත්ත ගමන් සිත නැසෙනවා. ඒ නිසා නැවත නැවත ඉල්ලන්න වෙනවා. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. ඔබ ප්‍රිය කරන දෙයක් ඔබේ දිවේ දැවටෙනවා. ඒක ආහාරයක් වශයෙන් නෙගන්නේ. අනතුරු ඒක දිවෙන් පහළට ගිලෙනවා. දැන් ඉතින් ඒක රසේ නැහැ. ආයෙ රස විඳින්න ඕන නම් තව ටිකක් දිවේ ගෑවෙන්න ඕන ආයෙ සැරයක්. නැවත නැවතත් දිවේ ගාවන්න ඕන රස විඳින්න නම් එහෙම නැත්නම් දිවෙන් පහළට ගියාම රස දැනෙන්නේ නැහැ. නමුත් මේ රසයට ඇලුනහම රසය හොයන්න ගියන් පස්සේ රසයට වඩා මුල් තැන දෙනවා ගුණය අතහැරලා දානවා. වර්තමාන සමාජයේ සාමාන්‍යයෙන් මම දකින්නේ ආහාරය පිටපස්සේ යන්නේ රසය ලුහු බැඳව. රසය අවශ්‍යයි. ජීව විද්‍යානුකූලව සහ වෛද්‍ය විද්‍යානුකූලව ජීර්ණ පහසුව සඳහා එන්සයිම් නිෂ්පාදනයේට ආදී දේවල් වල රසය අවශ්‍යයි. නමුත් ආහාරය නිරෝගීව තබන්නේ පුද්ගලයෙක් රසයෙන් නෙමෙයි ගුණයෙන්. මතට ඔබට තේරෙනවනේ මේක. ආහාරය අපි ගන්න ගුණයයි අපට අවශ්‍ය වෙන්නේ. නමුත් ගුණයට මුල් තැන දීලා තියෙනවද බලන්නකෝ සමාජයේ. රසයට මුල් තැන දීලා තියෙනවා. අන්න ඒ විදිහට ඔබ රූපයකට ඇලුනා නම් රූපේ නැමැති අරමුණට. ඒ අරමුණ අද හෙට අනිද්දාට නැවත නැවත ඉල්ලන එකට කියනවා රූපකාම. ඒ නැවත නැවත ඉල්ලන එකට තමයි අනුയോഗ කියලා කියන්නේ. එහෙම නැත්නම් ශබ්දය. ශබ්දයෙන් සතුටටපත් වෙලා ඒක ඉවර වෙන නිසා සිතුවිල්ලනේ. අද හෙට අනිද්දාට නැවතත් ශබ්දය ඕන. ඒ පිටිපස්සේ හොයන කියනවා අනුയോഗ. ශබ්දකාමය. ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි, ස්පර්ශයත් එහෙමයි. මේවයි අරමුණු රසය විඳපු අය ඒ ආකාරයෙන් බලන්න මෙතෙක් කල් ජීවිතේ ලැබපු අත්දැකීම් වලට ඇති වුණාද ඊළඟ දවසට තව ඕනද කියලා. මෙන්න මේ අනුയോഗයේදී පෘථග්ජන පුද්ගලයා තුළ සිදුවන වරදක් තියෙනවා. ඔහු මේක රස විඳලා ඉවර කරන්නේ ආයේ එපා කියලා හරි දැන් ඇති කියලා හරි නෙවෙයි. යලිත් මට ඕනෑ කියන අනාගත බලාපොරොත්තුවක් කියලා. ඒ නිසා ඒක හෙට නැවත උපදිනවා. අනිද්දාට නැවත උපදිනවා. මෙලොව වශයෙන් නැවත උපදිනවා. ඒකට කියනවා ප්‍රවෘත්ති විපාක. ජීවිතය අවසන් වෙනකොටත් මේ නැවත උපදින්න හේතු තියෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්දි විපාක කියලා. ඒ නිසා ඒ අරමුණ විඳින්න ගියාපුහම ඒකට කියනවා ආස්වාදය කියලා. ආස්වාදය කියන්නේ සතුට කියන එක නෙමෙයි අරමුණේ මුලා විවිදීම කියන එක. ඒක තුළ පවතින ආදීනවයක්. ඒ ආදීනවය තමයි සසරට බැඳෙන එක. මේක විඳින්න නැවත නැවතත් සසර උපදින්න ඕන නිසා විඳින්න නැවත නැවතත් දීර්ඝ සංසාර ගමනක යන්න වෙනවා. මානව ඉතිහාසයේ පටන් ගත්ත තැන් පටන් මිනිස්සු මේක විඳලා ඇති උන් ඔක්කොම මිය ගියා ඇති උනේ නැහැ. අද ඉන්න අය මේක විඳිනවා ඇති වෙන්නේ අනාගතයටත් විඳීවි. අනුയോഗෝ. මොකක්ද ඒකේ? දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුග්ජනිකෝ අනරියෝ අනත් සංහිතෝ කියන්නේ. ඒකත් තේරුම් ගන්න ඕන. මේක තව ටිකක් තේරුම් ගත්තේ නැත්නම් මේක හොයන්න බෑ. අපි මේ රස විඳින්නේ මොකක්ද හොයාගන්න වෙනවා. මම මේක දවල්ට වඩා ඔබට රාත්‍රියෙන් කියලා දෙන්නම්. දවල්ට තේරෙන්නේ නැහැ මේක සාමාන්‍යයෙන්. නිින්ද ගන්න. නිින්දේ ඔබ මංගල උත්සවයකට යන්න. හේතු වෙන්නා වූ රස මසවුල් රස විඳින්න. විඳිනවනේ එහෙම. ඒ වගේම අවමගුල් උත්සවයකට යන්න.
යන්න ලැබෙයි ඔබට. එතකොට එහි තිබෙනා වූ දුක්ඛය විඳින්න. ඒක හිස් දෙයක් කියලා තේරෙනවද? ඒක හීනයක් කියලා තේරෙනවද? අවදි වුණෙන් පස්සේ තේරෙවි තමන් හිටිය සැබෑ ලෝකයක නෙමෙයි සිතින් හදාගත්ත ලෝකයක ඒ ලෝකෙ තිබෙන සිතේ කියලා. ඒ කියන්නේ අපි මේ රස විඳින්නේ ඇත්ත ලෝකේ තියෙන දෙයක් නෙවෙයි සිතුවිල්ලක්. තමන් හදාගත්ත සිතුවිල්ලක් රස විඳින්න බාහිර දේවල් උදව් කරගන්නවා. ඒ හොඳටම තේරෙන තැන තමයි සිහින ලෝකය කියලා කියන්නේ. ඒ සිහින ලෝකයේ වගේම තමයි දවල්ටත් බාහිර දේවල් උදව්වෙන් තමන් හදාගත්ත සිතුවිල්ල රස විඳිනවා. ඉතින් මේකට හරිය ලස්සන ගාථාපදයක් තියෙනවා. මේක වෙනත් ධර්මදේශනාවක් තුළ කරන්නම් මම දැනට මතක් කරලා දීලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. පුරුෂයාට විතරක් නෙමෙයි ස්ත්‍රියට නැත්නම් සම සමාජයටම කාමය කියන්නේ සංකල්ප රාගයක්. සංකල්ප රාගයක් කියන්නේ බාහිර වස්තු වල තියෙන දෙයක් නෙමෙයි. Taman රුචි අරුචි පරිදි හදාගත්ත සිතුවිල්ලක්. ඒක ඊළඟ පදයෙන් පෙන්වන්නේ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ විචිත්‍ර වූ බාහිර ලෝකේ තියෙන දේවල් වල ඇති කාමයක් නැහැ. මේක අපේ හිතේ තියෙන්නේ කියලා. ඒ නිසාම තමයි කෙනෙකුට හොඳ දේ තේරෙනකොට නරක වෙන්නේ. කෙනෙක් කැමති දේ තව කෙනෙක් අකමැති වෙන්නේ. කෙනෙකුට සුවඳ දේ තව කෙනෙකුට ගඳ වෙන්නේ. කෙනෙකුට අගය තියෙන දේ තව කෙනෙකුට අගය නැති වෙන්නේ. ඔය උදාහරණ තියෙනවා එකක් දෙකක් කියන්නම් තේරෙන්න. හිත ගිය තැන මාලිගාව කියලා කියන්නේ. අපි හිතමුකෝ මනාලියක් ඉන්නව නැත්නම් තරුණියක් ගෙදරක ඉන්නවයි කියලා. මනාල මහත්තුරු 15ක් 20ක් 30ක් වෙනවා බලන්න. හොඳ නැහැ. එක්ක මනාලිට මනාලයා හොඳ නැහැ නැත්නම් මනාලයාට මනාලිය හොඳ නැහැ. හැබැයි 21 වෙනියට හොඳ වෙනවා. 99ක් ආපුවම හොඳ නැහැ 100 වෙනියට හොඳ වෙනවා. කොහොමද අර 99කට හොඳ වෙන්නේ මෙයාට හොඳ වුනේ? ඒක තමයි හිත ගිය තැන මාලිගාව කියලා කියන්නේ. අපි හිතමුකෝ මේ මනාලිය තරම් රූපී නෑ කියලා. ඉතින් හොඳ නැති කියලා යනවා. නමුත් කාට හරි ආ රූපී බවට පත් වෙනවා අන්තිමට. ඒ නිසා තෝරාගෙන එක්කලා යන්නේ. ඒ උදාහරණ මම දෙන්නේ තේරුම් ගන්න. කෙනෙකුට හොඳ නැති වෙන දේ තව කෙනෙකුට හොඳ වෙනවා. ඉතින් ඕක ඔය කාන්තාවන් තෝරා ගන්නා වූ ගවුම් ඇඳුම් තෝරා ගැනීමේදී පාවහන් තෝරා ගැනීමේදී තේරුම් ගන්න. තෝරලා දාලා යනවා හොඳ එක තෝරාගෙන. ඊට පස්සේ එනයිට ඊළඟ ඒවා හොඳයි. අන්තිමට ඇඳලා විසික් කරපුවාම මැදලා ආපහු පේමන්ට් එකේ නිකන් විකුණන්න තිබුණ අඩු ගන්නට ඒකත් හොඳයි සමහර අයට. අර අලුත් පිට නේද මේ හොඳ තියෙන්නේ. ඒ නිසා ඒ අන්න එක තමයි මේ පෙන්වන්නේ. අපි මේ හොඳ කියන එක කෙනෙකුට හොඳ නැති වෙන දේ Tamanට හොඳ වෙන්නේ Taman සිතින් හදාගන්න ආයතනයක් නිසා. ඒ නිසා මේ කාම සුඛය කියන එක බාහිර වස්තු වල තියෙන දෙයක් නෙමෙයි Taman හදාගත්ත සිතුවිල්ලක තියෙන දෙයක්. මම මේකට කියන්නේ සිතුවිල්ලක් තලු මරනවා කියලා. සිතුවිල්ල මොහොතකින් නැති වෙනවා. එහෙනම් ඉතින් ආයෙ ගන්න වෙනවා උපදවා ගන්න වෙනවා. ඒ නිසා මේකට කියන වචන ටිකක් තියෙනවා. ඒ වචන වලට කියනවා පිපාසයට ලුණු දිය පානය කිරීමක්. සිහිනයක්. ඒ වචන වලින් පෙන්වන්නේ ඔය ඇත්ත සිද්ධිය. සිහිනයක් කියන එකේ තේරුම අවදි වුණොත් එහෙම ඇත්ත ලෝකයක් නෙවෙයිනේ. දැන් ලුණු දිය සම්බන්ධයෙන් මටත් අත්දැකීම් තියෙනවා සමහර විට මං හිතන්නේ ළමා කාලේ. ලුණු දිය කියන්නේ පිපාසයට බොන්න පුළුවන්. නමුත් ලුණු වල තියෙන වියලිගත ස්වභාවය නිසා තව ටිකක් දෙගුණ වෙලා පිපාසය ඇති වෙනවා නම් සංසිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාමයේ උපාදානය තුළ ඉටු කර ගැනීම තුළ ඒ මොහොතට ඇති කියලා හිතුණට ඊළඟ සැරේට තව ටිකක් වැඩි වෙලා එන්නේ. මේක තේරෙන්නේ මෙන්න මෙහෙමයි. නාට්‍ය ඔස්සේ ගීතය ඔස්සේ තව මොනවා හරි ඔස්සේ රස විඳින්න ගිය පුද්ගලයාට ඊළඟ දවසට ඊට එහායින් දෙයක් ඕනෑ වුණාම අර තත්ත්වෙ මදි වෙනවා. සටන් ජවනිකා බලාන යන පුද්ගලයාට ඊට එහාට කපා කොටා ගන්න මරා ගන්න ඕනේ වෙයි. ගීත අහගෙන යන පුද්ගලයාට ඊට වඩා එහාට ගීත ඕනේ වෙයි. අන්න විදිහට ඒක තව ඒ මොහොතේ තිබුණ තත්ත්වෙන් සතුට වෙන්න බෑ. තවත් අලුත් දෙයක් හොයනවා. කවදාවත් මේක ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔහොම විස්තරයක් ඔය දම්සක් පැවතුම් සූත්‍රයේ නෑ. ඒක අපි තුලින් අපි විග්‍රහ කරගන්න ඕන. අන්න ඒ නිසා මෙන්න මෙහෙම මේ මිනිසුන් මේ අරමුණ ඔස්සේ ලුහුමදින එකට කියනවා අනුയോഗෝ නැවත නැවතත් දෙනවා. හීනෝ කියන්නේ ඒක ආර්ය පුද්ගලයන් පිළිගත්ත දෙයක් නෙමෙයි. මොකද තියෙන දෙයක් විඳිනවා නෙමෙයි හදාගෙන රස විඳින නිසා. ගම්මෝ කියන්නේ ගමේ කියන අර්ථය නෙමෙයි ඒක. ඒ කියන්නේ ඒක නොදියුණු කියන එක.
ප්‍රඥාවන්තයින් දුටු අරමුණේ මුලාවෙන් මිදෙන්න ඕන තැන ඉඳලා බලනකොට මේක නොදියුණොයි. ඒ වගේ මේක අර මගේ ආත්ම කොට ගත්තා වූ දැක්මක් නැති අයගේ දැසනක් බැවින් පුතුග්ජනිකෝ කියලා කියනවා. තථාගතයන් වහන්සේ වදාලා ආර්ය කියන අර්ථයෙන් මේක බොරුවක් බැවින් අනරියෝ කියලා කියනවා. මේ අරමුණු රසයේ විදීම තුළ නැවතත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් වලින් සසරට බැඳෙන බැවින් අනත්ත් සංහිතෝ කියලා කියනවා. ඉතින් මේක සිද්ධාර්ථ කුමාරයෝ අපිට වඩා බොහොම සුවසේ මාළිගා තුනක ඉඳලා පුරගණන් පිරිවරාගෙන ඉඳලා විඳපු කෙනෙක්. එහෙනම් එතුමන්ට ඒ පිළිබඳ අත්දැකීම් තියෙනවා මේකේ ඇතිවීමක් ඉවරයක් නැහැ කියලා. එහෙනම් එතනින් නවත්තලා අපි අනිත් පැත්තට යනවා. පැයට ඔක්කොම කියන්නේ එහෙමනේ කරන්න වෙන්නේ. දැන් මේ ඉන්ද්‍රිය ගෝචර සැපතට වඩා හොඳ සැපතක් හොයන්න මහන්සි වුණ අය ಭಾರತේ හිටියා. මේක හෙව්වට ඇති වෙන්නේ නැහැ. මැරෙනකම්ම ඉඳලා මැරිලා යනවා. ආයි ළඟ සැරයටත් හොයන්න වෙනවා කියලා. සිත ඇතුලේ සැපතක් හොයන්න ගියා. ඒ සිත ඇතුලේ සැපතක් හොයන්න ගියා තමයි කැලේට ගියේ. ගෙදර අතහැරලා ගියේ. පස්දොරට ගැටෙන කාරණා මග ඇරලා ගියේ. තේරුම් අරන් නෙවෙයි. දැන් වනාන්තරයට ගිහින් මොකද කරන්නේ? වනාන්තරයට ගියාම බාහිරේ ගැටෙන දින කාරණා නැහැ. නාරිලතා මලක්වත් ගැටෙන්නේ නැත්නම් එහෙනම් කාන්තාව පිළිබඳ රාගය උපදින්න හේතුවකුත් නැහැ. මේ උපදින්නේ ගැටුනහම. අදටත් තියෙන ප්‍රශ්නේ තමයි ඔය බාහිරට ගැටුනහම තමයි උපදින්නේ. ඔය සිල් සමාදන් වෙන්න යන අය වන්දනා යන අය බොහොම කැමති වෙන්නේ වෙන තැනකට ගිහින් ඉන්න අර තමන් අප්‍රිය කරන ලෝකේ කාරණා ගැටුනහම හිතට එන්නේ නැති නිසා හිතට එන්නේ නැතුව ඉන්න උදව් වෙනවා පාළු තැනකට ගියාම. නමුත් ඒ පාළු තැනකට ගියාම හිතට එන්නේ නැතුව උදව් වෙන්නේ බාහිරින් ගැටෙන්නේ නැති නිසා වුණාම තමන්ගේ හිත ඇතුලේ තියෙන ලොල්කම දුර වෙලා නෙවෙයි. වර්තමාන සමාජයත් මේක තේරුම් ගන්න ඕන. නමුත් ඔවුන් මොකද කළේ? මේ සිතට අරමුණක් එන්නේ නැතුව ඉන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. ඒ පාවිච්චි කරපුවට කියනවා අරමුණු නැත්නම් කර්මස්ථාන කියලා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ වෙනුවට තව මොන හරි දෙයක් හිතට හදා ගන්නවා. පඨවි කර්මස්ථානය කියනවා. එහෙම නැත්නම් තේජෝ කර්මස්ථානය කියලා කියනවා. දැන් ඔය ආලෝක කර්මස්ථානය කියලා එකක් පෙන්නන්නේ. පහනක් පත්තු කරලා තියලා ඒක ළඟින් තියෙනවා මුට්ටියක් සිදුරක් හරි ගස්සලා. දැන් ඒ සිදුර තුලින් පහනේ දැල්ල පේනවා. මේක දිහා බලන් ඉන්නවා කෙනෙක්. බලන් ඉන්නේ ආලෝක කිය හිතා ඉන්නවා. දැන් මෙහෙම ඉන්නකොට අර ආලෝකය සිදුර තුලින් පෙනීම තුළ සිත ඇතුලේ අර සෙවණැල්ලක් ආලෝකයක් හැදෙනවා. කියන්නේ ආලෝක සිතුවිල්ලක් පහළ වෙනවා. දැන් අර පහන් දැල්ල නැතත් ඇස් දෙක පියාගත්තත් නින්දෙත් ඊට පස්සේ යාට ආලෝකය. ආලෝක කසිනිය කියන්නේ ඒකයි. ඒක බලවත් උනෙන් පස්සේ නම් පහන් එලියක් ඕන නැහැ. හිත ඇතුළෙම පහන් දැල්ලක් පේනවා. අන්න සිතුවිල්ලක් හදාගත්තා. මෑතදී මම දුටුවා Facebook එකේ දාලා තිනවා අපිට බුදුන් දකින්න ඕන නම් බුදු පිළිම දිහා බලන් ඉඳලා නලල දිහා බිත්ති දිහා බලන්න. එතකොට බිත්තියේ බුදු පිළිම පෙනෙයි කියලා. ඔන්න අපේ බෞද්ධයෝ දන්න බුද්ධ ආගමේ හැටි. ඉතින් ඕක මහ මුලාවක් ඔය. ඔබටත් මේක අත්හදා බලන්න පුළුවන්. ඒ කියන්නේ මම පෙන්නන ඇත්ත ඔය පෙන්නේ. තමන්ගේ හිතට එන දේ පේනවායි කියන එක. එතකොට බුදු පිළිමේ දිහා බලන් හිටපුවාම බුදු පිළිමේ සිතුවිල්ලට එනවා. අනතුරුව සිතුවිල්ල මැකුන් නැත්තම් බිත්තිය දිහා බලනකොට හිතේ තියෙන සිතුවිල්ල බිත්තියේ පේනවා. ඒකයි වෙන්නේ. නැතු බුදුන් දැක්ක නෙවෙයි. ඔහොම බුදුන් දකින්න බෑ කාටවත්. ඒ නිසා අර කසින වලින් කරන්නේ බාහිර දෙයක් සිතේ හදාගෙන ඒක බලවත් කරන එක. ඒක බලවත් වුණාම පැයක කාලයක් ඒක තියෙනවා නම් ඒ පැයටම අනිත් රාග දේශම හොයන්නේ නැහැ. එන්නේ නැති නිසා නෙමෙයි යට වෙලා. එතකොට ඒකට ඇයි අත්තකිලමතානුයෝගෝ කියන්නේ? බත් කන්න නොදී ශරීරයට දුක් දෙනවා කියලා කියන්න එපා ඒකට. මේක බලෙන් අරමුණ එන්න නොදී යටපත් කරන්න ඕන. ඒක තමයි අර තමන් තවනවා. අත්තක්ලමාතානෝ කියන එකේ තේරුම තමන් තවනවා කියන එක. දැන් කාමසුකල්ලිකානුයෝගය කියන එකේ තේරුම අරමුණ ඔස්සේ ලුහුබැඳ අරමුණේ සැප හොයනවා. අරක අරමුණ ඔස්සේ ලුහුබඳින්න නැතුව අරමුණ වෙන්න නොදී වෙනත් අරමුණක් හදාන මග ඇරලා ඉන්නවා. එනම් මේ වනාන්තරගත වන කිසිවෙකුටත් තිලක්ෂණය චතුස්සති පටිච්චසමුප්පාද ආදී ධර්ම කරුණක් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. බලෙන් යටපත් කරගෙන මේවා අරමුණක් මගින් හදාගත්ත සාන්ත සමාධියක් ඔස්සේ ඉස්සරහට ගියා. යනකොට කෙලෙස් යටපත් වී ලැබෙන ආ වූ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය හම්බ වෙලා ඉන් එහා පැත්තට ආසවක්ඛේ ඥානෙ ඇරුණාම දිබ්බසෝත දිබ්බචක්කු පරිසති ඥාන පුබ්බේන මේ ඥානත් හම්බ වෙනවා.
කෙලෙස් යටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊට එහාට එන හිතවිල්ලට අහු වෙන බව දන්නේ නැහැ. ඒ ඔස්සේ ගිහින් සමහරුන් දිවස හොයාගනි, සමහරු දිව කන හොයාගනි, සමහරු පුබ්බේ නිවාස හොයාගනි, සමහරු හොරකම් කරන හැටි අල්ලලා දෙන්න අනාවකේ කියන්න පුරුදු වෙයි. ඔය කෙලෙස් යටපත් කරලා සිත මට්ටු කරන්න ගියාපම සිත වෙන පැත්තකට යන හැටි ඔය. මේක ඉතින් පැය ගණන් කතා කරන්න දෙන මාතෘකාවක් මට නම්. නමුත් අපිට ලැබෙන දෙන කාලය අනුව එහෙම ගන්න බෑ. මෙන්න මේ විදිහට මොකද කරන්නේ? ඒගොල්ලෝ අර පස්දොරෙන් තියෙන ආසාවන් යටපත් කරගෙන වෙනත් අරමුණක් ඔස්සේ වෙන පැත්තකට ගියා. දැන් පස්දොර සම්බන්ධයෙන් තියෙන ආසාවන් ටිකට කියනවා ඕරම් භාගිය කියලා. ඒකෙන් මග ඇරලා ගියාය මේ වෙනුවට බැඳුන පහෙන් හතරකට කියනවා උද්දම් භාගිය කියලා. කාම ලෝකේ ඉන්න අය ඕරම් භාගිය පහට බැඳෙනකොට කැලේට ගිහින් මේ ලෞකික ධානය උපදවා ගත්ත අය පළවෙනියෙන් රූප රාග අරූප රාග මානොත්ත්‍ච්ච අවිද්‍යාව කියන හතරට බැඳෙනවා. පහත් තිබුණාට පහටම බැඳෙන්නේ නැහැ කවුරුවත් මතක තියාගන්න. රූපී ධානය නිවන නෙවෙයි කියලා තේරුම් අරගෙන අරූපී ධානය උපදවා ගත්තොත් ඊට පස්සේ අරූප රාග මානොත්ත්‍ච්ච අවිද්‍යාව කියන හතරට බැඳෙනවා. පහක් නැහැ ඕකේ කාටවත්. ඒවතින් තේරුම් ගත්තේ නැතුව පොතේ තියෙනවට කියන අය ඔහි කියයි ආවට ගියාට. නමුත් ඇත්ත සිද්ධිය ඒකයි. එතකොට එහෙනම් මේක යට කරගෙන ගිය නිසා තමයි අර පහට හතරට බැඳුනේ. මේ සංයෝජන 10ක් හැදෙන්නේ මේ පහ යට කරන් ගිය කෙනෙකුට තමයි ඊතුරු පහෙන් හතරක් අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ මේ සංයෝජන කඩන්න ගන්න ගත්තන් පස්සේ ආය අග හතරකට බැඳෙන්න කාරණේකුත් නැහැ, කඩන්න දෙයක්කුත් නැහැ. හින්දා ධම්මපදයේ ගාතාවක තියෙනවා පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවයේ කියලා. පහක් හින්දින්න. ඊතුරු පහත් සිඳින්න කියලා දෙයක් නැහැ. තේරෙනකොට අතහරින්න තියෙන්නේ. මේ පිළිබඳ ගාතාවකින් මම ධර්ම දේශනා කරලා තිනවා. ඔබට ඕන අහන්න පුළුවන් මේ නාලිකාව තුල ඇති එක. මෙහෙම මේ බුදුන් වහන්සේ හෙළි කළපු කාරණාව තම තමන්ට තියෙන අවබෝධය මත පැය ගණන් කතා කරන්න පුළුවන් දෙයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට මොකද වුනේ? මෙන්න මේ අන්තයට ගත්තකොට ඉස්ස ගෙදර නැත්තම් ගෙදර කියලා මම කියන්නෙත් නැහැ. පස්දොර පිනවන හැමෝම කාමසු කල්ලි කාණියෝගේ. රූපේ මමේ මම රූපේ රූපේ තුල මායත මා තුල රූපේ ඇත. රූපේ කියන්නේ ශරීරය නෙමෙයි එතන රූප අරමුණ. ශබ්ද රූප ගන්ධ රූප ඒ අරමුණත් දෙන්නේ මමත්වෙන් අරගෙන විඳිමින් සතරට බැඳුණා. ඒ හින්දා ඒකට අනුയോഗය කියලා කියනවා. මේ ලෝකේ වෙනුවට ධානා අරමුණු ගත්තාම ධානා අරමුණෙන් පරලෝක ගියාපම හැදෙන ලෝකය කාම ලෝකේ නෙවෙයි. කාම ලෝකේ පාප අරමුණට සතර අපායේ පුණ්‍ය අරමුණට මිනිසුන් අතර සහ දෙවියන් අතර. ඒ වෙනුවට ධානා අරමුණට තමයි රූපී ධානා අරමුණට රූපී බඹතල 16න් එකක් අරූපී ධානා අරමුණට අරූපී බඹතල 16න් එකක්. එහෙනම් කාමසුකල්ලිකාන යෝගින් සාත්තකමතාන යෝගින් සසර හැදුව ඇරුණාම නිවන් දුටුවේ නැහැ. අර රූපී අරූපී ධාන වලින් පරලෝක ගියාපුවම අවුරුදු ලක්ෂ ගණනක් කල්ප ගණනක් ඉන්න පුළුවන් ඒ ධ්‍යානසුවේ. නමුත් එතෙන්ද බුදුන් වහන්සේ වදාළේ දුෂ්ටක්ෂණයක් කියලා. බුදුරු දෙන්නෙත් තුන් දෙනෙක් පහළ වෙනකල් බුදුන් දකින්න හම්බ වෙන්නේ නැති ආපහු වෙන්න බැරි හිරගෙදරක්. ඒකත් නොමග යාමක්. නැත්තම් දුෂ්ටක්ෂණයක් කියලා කියන්නේ නැහැනේ. අන්නේ නිසා උන්වහන්සේ වදාරනවා අත්තකිලමතානු යෝගෝ දුක්ඛෝ. හැබැයි ඒකට හීනෝ ගම්මෝපදොජ්ජනකෝ කියන්නේ නැහැ. මොකද ගෙදර මිනිස්සු ඒක කරන්නේ නැති නිසා. අනරියෝ අනත්ත සංහිතෝ. ඒකත් අනාර්යයි. ඒකේ අනාර්ථය තමයි සසර අතර වන් වෙනවා කොහොම කාලයකට ගොඩ එන්න බැරුව. ඔන්න බුදුන් වහන්සේගේ දෙපැත්ත පිළිබඳ අවබෝධය. මිනිසුන් පෘථග්ජනයන් වශයෙන් පව්පින් දෙක උපාදාන කරගෙන කාම ලෝකයේ කාම දුගතිය සුගතිය ඇවිදින්න පාරක් හදාගත්ත කාමසුකල්ලිකාන යෝගේ. මිනිසුන් මේක එපා කියලා ගිහින් බලෙන් කෙලෙස් යටපත් කරලා සංසුන් සමාධියක් උපදවාගෙන ලෞකික ඒ තුලින් සසරේ රූපී අරූපී සසර ගමනේ පැත්තට යන්න හදාගත්තා. වෙන කරපු දෙයක් නෑ. ඒ නිසා මේ දෙකම භවගාමි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන උන්වහන්සේ අත්දැකීමෙන් මොකද ආලාර කාලාම උද්දකරාම පුත්ත ළඟට ගිහින් ඒ ශිල්ප ඉගෙනගෙන එය තමා සෙව් සත්‍ය නොවන බව දැනගෙන කියලා අපට උගන්වන්නේ. තවත් වචනකින් පාවිච්චි කරන ලස්සනට. කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. සත්‍ය කුමක්දයි හොයමින් කුසල් කුමක්දයි හොයමින් ගියයි කියලා තියෙනවා. අටවෙනි ධානයත් කුසල් නොවන නිසා තමයි තමන් සෙව් සත්‍ය නොවන දැනගෙන එතකත් ඇහැරියේ. ඒ වුණාට ඉතින් මේ පිළිබඳ වැටහීමක් නැති අය වර්තමාන සමාජයේ කාමසුකල්ලිකානෝගේ අතහැරලා අත්කමතාන යෝගේ නිවන් මඟ කියලා පාවිච්චි කරනවා තමන්ම දන්නේ නැතුව. සුදු ඇඳගෙනත් පාවිච්චි කරනවා, සිවුරු පරගෙනත් පාවිච්චි කරනවා. තමන් තේරුම් ගන්න ඕනේ ඉතින් ඒක. මේ බුදුන් වහන්සේ සද්ධර්මයක් තේරුම් කරලා දීලා ධර්මයක සරලින් තමයි මැදුම් පිළිවෙතක් පෙන්වන්නේ. ධර්මයක් නැතුව ගියොත් ආයෙත් පවපින ඔස්සෙත් භවගාමී වෙයි. ධානය නැතත් ඒ පැත්ත ඔස්සෙත් භවගාමී වෙයි. ඒ නිසා ඔන්න දැන් බලා ගන්න. ඒතේතේ උබෝ අන්තේ. මෙන්න මේ
අන්ත දෙකට නොපැමිණ. අනුපගම්ම උපගම්ම කියන්නේ එළඹෙනවට අනුපගම්ම කියන්නේ නොඑළඹෙන්න යන්න එපා. මජ්ක්‍ධිමා පටිපදා මැදුම් පිළිවෙතත් තථාගතයන් වහන්සේ අනුගමනය කළේ සහ නිර්දේශ කරන්නේ. එහෙනම් අපට මැදුම් පිළිවෙතට එන්න කාමසුකල්ලිකාන යෝගයේ තියෙන ආදීනව ඒකට තේරෙන්න ඕන. අතකලමතාන යෝගයේ තියෙන ආදීනව තේරෙන්න ඕන. අපෝ මේ දෙක නම් පාර වැරදිලා යන පාරක් ඒවා තේරුම් පුද්ගලයාට එහෙනම් වෙන පාරක් හොයන්න වෙනවා. කියන්න පාසල් අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනය තුළ ලබා දෙන දැනුම තුළ මෙහෙම දැනුමක් ලැබෙනවද කියලා. මේ ධර්ම දේශනාව මම පැයයි කරන්නේ පැය දෙකක් හම්බ වුණා නම් පැයම විස්තර කරනවා එක පැයක් මේ දෙපැත්තම තවදුරටත් මම. ඒ නිසා ඒක වෙලාවේ හැටියට පැහැදිලි කරන්න පුළුවන් කරුණක්. වන්න මේක මිනිස්සුන්ට තේරෙන්න වෙනවා. මේ අපි මේ හොයන දේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඇති වෙන දෙයක්වත් නෙවෙයි. හැමදාම සිතුවිල්ලකට තලු මරනවා බැඳෙනවා. ඒ නිසාම ඒක නැති වුණාට ඉල්ලනවා. හෙටත් ඕනේ කියලා. ඉල්ලන නිසාම දෙන්න රසරක් හැදෙනවා. එහෙනම් මේ හොයන නිසා තමයි සසර හැදෙන්නේ. නමුත් කවදාවත් හොයලා ඇති වෙන්න කෙනෙක් නැහැ. අන්න ඒක තමයි ඒ අර අනරියෝ අනත්ත සංහිතෝ කියන පදේ තේරුම. මේ නිසාමයි මේක හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද? මේ සතුට හොයන්න පෘථග්ජන පුද්ගලෙක් වශයෙන් තමයි දරදී අදින්න ඕන, වෙහෙස මහන්සි වෙන, ඉගෙන ගන්න ඕන, ගල්වල වල ඉන්න ඕන, එහෙම නැත්නම් පතල් වල දුක් විඳින්න ඕන, මෙහෙරම නැත්නම් සාගරේ රැළි වෙනකන් ඉන්න ඕන. මොකටද මේ? ඔය බඩගින්න නිවාගෙන ඔය ඉන්ද්‍රිය ගෝචර සැපත විඳගන්න. අර සේරම දුක් විඳින්නේ වෙනුවෙන්. ඒක දුකක් තේරෙන්නෙත් නෑ. පෘථග්ජන සමාජයේ ඉස්සරහට මොන ආගමක මොන රට ඉපදුනත් මේක කරගන්න මේ මහන්සිය වෙන්න ඕන. එහෙමයි ඇත්ත සිද්ධිය. මොකද ආර්ය ස්වභාවයක් පැහැදිලි කර දෙන ආගම් නෑනේ. ආත්ම දෘෂ්ටිය තුළ ඉන්ද්‍රිය ගෝචර සැපතක් විස්තර කරන්නේ නෑ. පව්පින් දෙකක් විස්තර කරනවා විතරයි. ඒක තුළින් සදාකාලික ස්වර්ගයක් නිරයක් පෙන්වන ඇරුණාම මේ කියන තරමට මේවා ගැඹුරෙන් විස්තර කරන්නේ නෑ කවුරු. දැන් මේ දෙක තේරුම් ගත්ත තථාගතයන් වහන්සේ මේ දෙකේම අත්දැකීම් ඇති කෙනෙක්. අපටත් එහෙමයි. අපි ටිකක් ළමා කාලේ නෙමෙයි තරුණ වයසට පැමිණිලා තමයි ගිහි සමාජයේ ජීවත් වෙලා ඉඳලා ඒ යම් දේවල් තේරුම් අරගෙන පැවිද්දට එන්නේ. අනතුරුව මේ ධර්මයේ දේශනා කරන්න ඉස්සලා අවුරුදු 8ක් විතර අත්කිලමතාන යෝග බණ දන්නේ නැතුව භාවනා කරලා මේ පැත්තේ ප්‍රතිඵලත් තේරුම් අරන් තමයි ඇවිත් ඉන්නේ. අර තරම් නැති වුණාට මේක පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනෙත් ඒකයි මේ. මේ දෙපැත්ත පිළිබඳවම අත්දැකීම් තියෙන නිසා. දැන් මේකෙන් තේරුම් ගන්න ගෙදර ඉඳන් බෑ කැලේට ගිහින් බෑ පුළුවන් කියන එක එහෙම නෙවෙයි. මේ අතහැරීම කියන්නේ ඇඳුම් මාරු කර ගැනීමක් නෙවෙයි. අදින් ප්‍රතිපදාව. ඒකයි මම කිව්වා අර පබ්බජිතේන කියන වචනේ සීමා කරන්න එපා මේක. මේක තේරුම් ගත්ත ඕන කෙනෙකුට ඊට පස්සේ මැදුම් පිළිවෙතින් යන්න පුළුවන්. භික්ෂුව, භික්ෂුණී, උපාසකව, උපාසිකා ඕන කෙනෙකුට යන්න පුළුවන්. දැන් මොකද්ද මජ්ක්‍ධිමා පටිපදා? මජ්ක්‍ධිමා පටිපදාවට කියනවා චතුස්සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් මේක පැහැදිලි කරන්න වෙන්නේ ඉතා කෙටියෙන් ටිකක් වෙලා. එතනම් චතුස්සත්‍ය තුල තියෙනවා දුකක්, හේතුවක්, නැති වූ තැනක් සහ මාර්ගයක්. එතකොට දුක තේරුම් අරගෙන ඒකට හේතුව දැක්කහම නැති වූ තැනක් තියෙනවා කියලා දැක්කනම් එතෙන්ටපත් වෙන්න තමයි මාර්ගය යන්න ඕන. ඒ දුක නැති වූ තැන මරණින් එහා පැත්තේ නෙවෙයි. ඒ දුක නැති වූ තැන දිව්‍ය ලෝකේ හැරි බ්‍රහ්ම ලෝකේ හැරි නෙවෙයි. මෙතනමයි. ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන්නේ චූලසච්චක සූත්‍රය තුළ බුදුන් වහන්සේ මෙහෙම පදයක් වදාරලා තිබෙනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යතුන් වහන්සේ නිවිලා සැනසීලා ඉඳගෙන තමයි නිවීමට බණ කියන්නේ. දැන් මම මේක දකිනවා විනිවිද. බුදුන් වහන්සේ අවුරුදු 80න් පස්සේ එකම ධර්ම දේශනාවක්වත් කළේ නැහැ. කළේ 35 සිට 80 දක්වා. එහෙනම් 35 පත් වුණා වූ ක්ලේශ මාර්ග නිර්වාණයට තමයි මේ පරිනිබ්බුතෝ කියලා කියන්නේ. එහෙනම් ඒ සැනසille ලෝකෝත්තර සැනසille ඉඳමින් අනිත්‍යයට ජීවිතය තුළ ලෝකෝත්තර සැනසෙල්ලක් එවත් දුක නැති වූ තැනකටපත් වෙන්න පාර කියන එකනේ බණ කියනවා කියලා කියන්නේ. එහෙනම් බුදු සමයෙන් පෙන්වන නිවීම ජීවිතය තුළ තියෙන්න ඕන දෙයක්. මිනිස්සු හොයන්නේ ඒක. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම හොයන්නේ නිවන්. නමුත් හොයන පාර වැරදි නිසා හම්බ වෙන්නේ නැහැ. කැම්බීම්, මැදුම් පැලදුම්, රැකියාව මේ හැම දේවල්ම අරගෙන හොයන්නේව සැනසille ඉන්නනේ. නමුත් ඒකේ දර්ශනයේ තියෙනවා කඩතුරක්. කඩතිරයක් නැත්නම් මුලාවක්. ඒ නිසා හම්බ වෙන්නේ නැහැ. කවදාවත් හම්බ වෙන්නේ. අන්න ඒ නිසා මෙතන පෙන්වන්නේ මේ දැක්ම වෙනස් කරගන්න විතරයි.
දැන් ඉතින් මේ දුක පැහැදිලි කරන්න ඉස්කෝලේ පොතේ තියෙන වචන ටික ඔක්කොම මම කියන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මොකද්ද මේක කියලා එක වචනයක කියලා තියෙනවා. මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සිදුවෙන කාරණේ දුකක් වෙන්නේ කාටද? පෘථග්ජනයාට. ඒ බුදුන් වහන්සේට ජරා තිබුණ නැද්ද? ව්‍යාධි තිබුණ නැද්ද? මරණ තිබුණ නැද්ද? මරණය කියන ජීවිත අවසන් වීමක් තියෙනවා. ව්‍යාධියක් තිබුණා. නමුත් දැන් දුක් නැහැනේ උන්වහන්සේට. එහෙනම් ඒ ඇයි? අන්න එකයි හොයාගන්න ඕන. එතකොට හමු වෙනවා මේකේ ලස්සන වචනයක්. මේ සියල්ල සම්බන්ධයෙන් කොටින්ම කියනවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් ජීවිතය තුළ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියලා දෙකක් පෙන්වන්න පුළුවන්. අන්න බුදු වීමත් සමග උපාදානෙන් මිදී පංචස්කන්ධේ පාවිච්චි කළා අවුරුදු 40 35 80 දක්වා පංචස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධය තුලයි දුක තියෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයක් හදාගත්තාම දුක කියන්නේ හදාගන්න එකක් නේ. අන්න මිනිසා නොදැන යන ගමනක් තුල මේ ලෝකේ සැප විඳින්න ගිහින් දොරවල් පහෙන් මේ උපාදානස්කන්ධ පහ හදා ගන්නවා. ඒක තියනව නෙමෙයි හදා ගන්නවා. කුමක්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? ඒකත් ඉතින් මගේ ධර්මදේශනාවල හුඟක් තිබෙනවා. වැරදි තැන් කියන්න ගියොත් කාලය ගොඩක් වෙලා යනවා. නමුත් වචනයක් දෙකක් නොකියත් බෑ. තාමත් මේව ඇහුවේ නැති අය ඉන්නවා. තාමත් මේ රටේ ගිහි පැවිදි අය ඉන්නවා පංචස්කන්ධය කියන්නේ ශරීරය කියන අය. ඉතින් ඒගොල්ලන්ට කොහොමද බණ කියලා දෙන්නේ අපි? තාමත් මේ රටේ ඉන්නවා පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියන අය. මේගොල්ලෝ හිත විහිදවලා බැලුවේ නෑ. රූප කියන්නේ ශරීරය නම් එහෙනම් අපාගත ශරීරයටත් මනුස්සයින්වත් ශරීරයක් තියෙන්න වෙනවා. දෙවියන්ටත් ඝන කයක් තියෙන්න වෙනවා. බ්‍රහ්මයින්ටත් ඝන කයක් තියෙනවා. මොකද මේ හැමතැනම පංච උපාදානස්කන්ධයනේ. අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හැමතැනම සක්කාය තියෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. පංච උපාදානස්කන්ධය. එතකොට එහෙනම් රූප කියන්නේ රූප කියන්නේ ශරීරේ නාම කියන්නේ හිත නම් අපට සහ ගවාදී සතුන්ට විතරයි එහෙම දෙකක් තියෙන්නේ. ප්‍රේතයින්ටත් නැහැ, භූතයින්ටත් නැහැ, දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. දැන් ස්කන්ධ හතරකින් පරලෝකීන් කියලාද කියන්න තියෙන්නේ අපිට එතකොට. නෑ කවුරුත් ස්කන්ධ හතරකින් පරලෝ මේ පහ හතරක් මෙහෙ තියලා මේ පහක් එකක් තියලා අනිත් හතරෙන් යන්නේ නෑ. එහෙනම් මේ රූප කියන වචනේ අපි ශරීරයට ගත්තට රූප කියන්නේ රූප අරමුණට. ශබ්ද අරමුණට, ගන්ධ අරමුණට, රස අරමුණට, පොට්ටබ්බ අරමුණට. අරමුණ තමයි අපි වේදනාවෙන් විඳින්නේ. අරමුණ තමයි සංඥාවෙන් හඳුනන්නේ. අරමුණ තමයි සංඛාරයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ. මේ අරමුණ මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර හතර තමයි විශේෂයෙන් දැනගන්නේ විඥාණයෙන්. එතකොට පංචස්කන්ධය කියන්නේ ඇහි පහළ වෙන දෙයක්. ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණ තුල පහළ වෙන දෙයක් තමයි. ඒක සත්තට්ඨාන කුසල සූත්‍රයේ තුල බුදුන් වහන්සේ මනවින් පෙන්ලා තිබෙනවා මිනිසාට වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවා. කොහෙන්ද හයක් පහළ වෙන්නේ? දරවල් හය. දොරවල් හයෙන් නම් පහළ වෙන්නේ ශරීරය නිසා නෙමෙයි දොරවල් හයට එන අරමුණු නිසා කියන එක තේරුම් ගන්න ඕන. පොතේවත් ඒක එහෙම කියලා නැහැ. අපි තේරුම් ගන්න තරම් ඥානවන්ත වෙන්න ඕන. දැන් එහෙනම් ඒ ඇහැ තුළ පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නේ තමන් ඕනෑ පරිදි පෞද්ගලිකව තමන්. පංචස්කන්ධයෙන් සතරට ඇලෙන්නේ නැහැ. උපාදානස්කන්ධයෙන් සතරට ඇලෙනවා. උපාදානය වීම තුළ මොකද වෙන්නේ? අර ආපහු විඳින්න ඕනකමක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙලා අනුසේ වශයෙන් සසරක් හැදෙනවා. ඒ නිසා නැවත උපදිනවා. අද තරහ තියාපුවාම හෙට දකින්නකොට නැවත උපදිනවා. අනිද්දා දකින්නකොට නැවත උපදිනවා. සංසාරික වශයෙන් තැබුවාම තැබූ නිසා නැවත උපදිනවා. මෙන්න මේ තැබීම සිදු වෙන්නේ උපාදානයේ. එතකොට ආපහු නැවත උපදුනහම රාග දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරයෙන් දැවෙන එකට කියනවා දුක්ගින්න කියලා. දරුවන් ලෝකේ දැවුනේ නැහැ. මේ ඇලෙන කරුණ සංඛ්‍යාව චිත්තාභ්‍යන්තරයට 100ක් එකතු කරගත්තොත් 100ක් වතාවක් ජීවිතේ දුක්ගින්නෙන් දැවේවි. එහෙනම් ඒ දුකට හේතුව ඊළඟට මොකද්ද පෙන්වන්නේ? එතකොට පෙන්වන්නේ දුකට හේතුව තණ්හාව. උපාදානස්කන්ධා දුක්ඛ උපාදානයට හේතුව තණ්හාව. එහෙම බලන්න. කොහෙද තණ්හාව උපාදාන වෙන්නේ? තණ්හාව තියෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ සිතේ කාම තණ්හාව තියෙන්නේ. ඇසේ නම් රූපේට, කනේ නම් ශබ්දයට, නාසයෙන් නම් ගන්ධයට, දිවේ නම් රසයට, කයේ නම් පහසට.
එතකොට ඒකට රූප අරමුණට තියෙන මුලාවට රූප තණ්හා, ශබ්ද අරමුණට තියෙන බැඳීමට ශබ්ද තණ්හා ආදී වශයෙන් තණ්හා හයක්. චෛමේ තණ්හා කායෝ. එතකොට මේක සිදුවෙන විදිහ තවත් පස්සේ දේශනා කරපු සූත්‍රයකින් ගත් හැකි අපිට. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. මේක පොතේ නෙමෙයි ඔබේ ඇහැ තුළ සිද්ධ වෙන්නේ. නැත්තම් කන තුළ. මේ කරුණු තුනක එකතුව ස්පර්ශයයි. ඇහි ප්‍රසාදය, ඉදිරියේ තියෙන ගෝචර රූපයේ සෙවණැල්ල සහ එක හඳුනන සිත එකට එකතු වෙන ස්පර්ශයයි. ස්පර්ශ වුණාම අපි විඳින්න ගන්නවා වේදනාව. විඳින්න ගියාම තමයි අපි බෙදාගන්නේ කැමැති අකමැති හරි හරි වශයෙන් වේදනාවටයි තණ්හා කරන්නේ. තණ්හා කරනවට තමයි මම බවට පත් කරගන්නවයි කියලා කියන්නේ. තණ්හා වුණොත් උපාදාන භව, අන්න තණ්හා උපාදාන භව. දුකට හේතුව තණ්හා වුණාම උපාදාන භව වෙනවා. ඒකයි දුකට හේතුව තණ්හාව. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාව එහෙනම් ඇසේ තණ්හාව, කනේ තණ්හාව, නාසයේ තණ්හාව, දිවේ තණ්හාව කියලා එහෙම තණ්හා හයක් තියෙන බව සතිපට්ඨාන සූත්‍රයේ පෙරලා බලපුවම තේරෙයි. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති. පෘථග්ජන පුද්ගලයා එත්ත නිවසමානෝ නිවසති. එතන තණ්හාව වාසය කරනවා. අන්න ආර්ය පුද්ගලයාට එත්ත පහියමානෝ පහියති තේරුම් ගත්තාම ඇහැ ඉතුරු කරගෙන තණ්හාව අයින් කරන්න පුළුවන්. අපිත් ඉතුරු වෙලා. ධර්මයක සරලින්. එතකොට කාමසුකල්ලිකානුයෝගයා ධර්මයේ සරල කරගත්තේ නැහැ. මේක නැවත විඳලා ඉටු කරගන්න ගියා. අතකලමතානුයෝගයා ධර්මයේ සරල කරගත්තේ නැහැ. මේක මග ඇරලා ඉඳලා වෙන සමාධියක් හදාගත්ත නිවනක ඉන්න ගියා. බුදුන් වහන්සේ දෙකම ගන්න නැතුව මේකෙන් මිදෙන්න පුළුවන් විදියක් පෙන්නවා. භව ගාමිත්‍ය වෙනකොට භව නිරෝධ ගාමිත්‍ය. එහෙනම් අපට මේ අරමුණක් තුළ තණ්හා වුණොත් උපාදාන බව අවිද්‍යා සංඛාර වෙනවා. මෙන්න මේ නිසා තමයි උපාදාන වෙන්නේ තණ්හා. උපාදානයට හේතුව තණ්හාව. දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ උපාදානස්කන්ධය දුක. දුකට හේතුව කියන්නේ තණ්හාව. කියන්නේ උපාදානයට හේතුව තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. දැන් කොහෙද තණ්හා තියෙන්නේ? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය. සෝත ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය. ගාන ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හාය. ඇහි කනේ නාසයේ දිවේ කයේ මේ අරමුණ තුළ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නම් වූ අරමුණ මමත්වෙන් අරගෙන නැවතන විඳින්න ඕන වුණාම එතන මම ඉන්නවා. එතන තියෙනවා ලෝභ, මෝහ, ද්වේෂ, මෝහ. උප්පජ්ජමානෝ උප්පජ්ජති මුලා වෙලා හට ගන්නවා. නිවිසමානෝ නිවිසති වාසය කරනවා. තේරුම් ගත්තේ නැත්නම් ඉන් එහාට යන්න බෑ. උප්පජ්ජමානෝ සහ නිවිසමානෝ විතරයි. ආර්ය පුද්ගලයාට තමයි පහියමානෝ පුළුවන් වෙන්නේ. බණ තේරුම් ගත්ත පුද්ගලයාට. ඔය මැදුම් පිළිවෙතේ යන කෙනාට. ඒ මොහොතම ප්‍රහීන බීම සඳහා යොදා ගන්න වෙනවා. දැන් මේ දුකට හේතුව තණ්හාව කියලා ඊළඟට මොකද්ද පෙන්වන්නේ? දුක්ඛ නිරෝධගාමී නිරෝධ සත්‍ය මොකද්ද පෙන්වන්නේ? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. ඒ තණ්හාව කියන්නේ මොකද්ද එතකොට එහෙනම් දැන්? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වර්තමාන මොහොතේ අරමුණේ තියෙන මුලාව නැති කරන්න ඕන. තියෙන දෙයක් නම් නැති කරන්න බෑ. හදාගත්ත දෙයක් නිසා නැති කරන්න පුළුවන්. දැන් තණ්හාව ඇති උනේ මොකක් නිසාද? දැන් මංගල ධර්ම දේශනාව මේක වුණාට ඊට මෙහා පැත්තකින් ගන්න වෙනවා දැන්. ඇති උනේ අරමුණ මගේ ආත්ම කොට අරන් බැඳුන නිසා හේවත් එතෙන්ට නිත්සුක ආත්ම කියන වටිනාකමක් අපි දීපු නිසා. ගැලවෙන්න නම් එහෙනම් මගේ ආත්ම කොට අරන් බෑ. අල්ලා ගැනීමෙන් උපාදාන වී අවසන් වෙයි. අල්ලා ගන්න නැත්නම් උපාදාන නොවී අවසන් වෙයි. එතකොට එහෙනම් ඒ තණ්හාව දැන් මේක තව වචනයක් තියෙනවා මේ ත්‍රිවිධ තණ්හාවම නැති කරන්න ඕන කියලා නුගන්නන්නේ. ඔය ඉතින් ත්‍රිවිධ තණ්හාවට බැඳුන අය ලෝකේ ඒ කාලේ හිටපු නිසා එහෙම කරන්න වෙන්න ඇති. ඒකෙන් කියන්නේ නැහැ අපිට කාම තණ්හාව අයින් කළා භව තණ්හාව උපදවාගෙන භව තණ්හාව අයින් කළා විභව තණ්හාව උපදවාගෙන ආයෙ නැති කරන්න ඕන කියලා එහෙම කියන්නේ නැහැ. එහෙම තමයි අපේ පොත්වල උගන්වන්න නිසා බොහෝ දෙනා හිතන් ඉන්නේ. ත්‍රිවිධ තණ්හාවම නැති කරන්න නිවන් දකින්න. ඔබට තියෙන්නේ මොන තණ්හාවද? ඔබට තියෙන්නේ කාම තණ්හාව. ඔබ පංච කාමයේ විඳින කෙනෙක් වශයෙන්. එන ඒක යට ඈත් කරලා කැලයට ගිහින් රූපී ධානය උපදවා ගත්තොත් තමයි භව තණ්හාව ඇති වෙන්නේ. ඒක රූපී ධානයට තියෙන ආසාව. නැත්නම් රූපී භවයේ අරූපී භවයේ නිවන කියලා හිතාන ඉන්න තියෙන ආසාව. ඒක කෙලෙස් යටපත් කරලා උපදවා ගත්තේ නැත්නම් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට භව තණ්හාකුයි විභව තණ්හාකුයි නැහනේ. මේ බුද්ධ ආගම කියන්නේ අපිට භව තණ්හාකුයි විභව තණ්හාකුයි උපදවාගෙන නැසන්න කියලාද ආයේ? මට කියන්නකෝ කවුරු හරි. මේ පොත් ලියලා තියෙන අය සහ කියන අය. නෑ. ඒ උන්වහන්සේට දේශනා කරන්න උනේ මේක
මුල් සංයෝජන පහේ අය කෙදර හිටියා, අග සංයෝජන පහේ අය කැලේ හිටියා. දෙගොල්ලන්ටම ගැලපෙන බැවින් ත්‍රිවිධ තණ්හාවක් දේශනා කරන්න වුණා. නමුත් පංචචින්දේ පංච ජහය කියන්නේ මුල් පහ කැඩෙනකොට ධර්මයේ තේරුම් ගත්තාට අග පහක් නැහැ. ඔක තියෙන තැන් තියෙනවා උදුකූපම පුද්ගල සූත්‍රයේ තියෙනවා, කේමක සූත්‍රයේ තියෙනවා. දැන් කියන්න වෙලාවක් නැහැ. අනාගාමීන් එහාට මම අනාගාමීන් සහ රහත් අතර තියෙන්නේ මානයක් නැත්තම් පුංචි මෝහයක් විතරයි කියලා තියෙනවා. ඔය රූපරාග කඩන්න උනේ නැහැ. උදුකූපම පුද්ගල සූත්‍රයේ පාරේ ගියාය සුද්ධාවාසවල ඉපදුනේ ඉතුරු පහ කඩලා නෙවෙයි. කේමක හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන ඉතුරු පහ කඩලා නෙමෙයි මෝහය අයින් කරලා. ඒවා තියෙනවා ත්‍රිපිටකය තුළ. ඉතින් අපි ඔය ගිරව් වගේ පාඩම් කරන් කියලා හරියන්නේ නැහැ. මේක පිනක් ගවේෂණය කරන්න ඕන. ඒ ගවේෂණයක ප්‍රතිඵලයක් තමයි බය නැතුව ලෝකේ ඔක්කොම අනිත් පැත්ත හිටියත් අපි තනියෙන් බය නැතුව කියනවා මේක. මොකද බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැනේ මහප්පදේශනාවල. බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා, ආර්ය පුද්ගලයෝ කියලා තියෙනවා, අනත් මහා ලොකු හාමුදුරුවෝ කියලා තියෙනවා, හාමුදුරු කෙනෙක් කියලා තියෙනවා කියලා පිළිගන්න කියලා වදාරලා නැහැනේ. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ධර්මයට විනයට සතු ශාසනයට ගැලපෙනවා නම් පමණක් පිළිගන්න නැත්නම් බුදුන්ට වැරදිලා රහතන් වහන්සේට වැරදිලා නෙවෙයි කියන අයට වැරදිලා කියලා පැහැදිලිව තියෙනවා. මම දකින්නේ ඒක. එහෙනම් අපි ඉතුරු ටිකටත් යන්න ඕන තචුට්ට වෙලාවේ තියෙන්නේ. නම් අන්න අපි දැන් මෙන්න මේක තේරුම් ගත්තාම තමයි භාවනාව තියෙන්නේ. දැන් හේතුව තණ්හා උපාදාන භව වෙන එක තමයි. ඒ තමයි දුකට හේතුව නැත්නම් තණ්හා උපාදාන වෙන හැටි පෙන්වන්නේ. මේ වැරද්ද අපි නොකර ඉන්න වෙනවා. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සත්‍ය නිර්වාණය. එහෙනම් ඇසේ රූපේදී, කනයි ශබ්දේදී, නාසයේදී ගන්ධයේදී වර්තමාන අරමුණේදී නැති වෙන්න ඕන නේද? එහෙනම් වර්තමාන අරමුණේදී නැති වෙන්න ඕන මොකක්ද? ඉස්සර කරපු දේ නොකර ඉන්න වෙනවා. ඉස්සර වර්තමාන අරමුණ සැප විඳලා පස්සේ ගන්න තිබ්බා. එනිසා හෙට නැවත උපදිනවා. අනිද්දාට නැවත උපදිනවා. සසරෙත් නැවත උපදිනවා. දැන් නැති කරනවා කියන්නේ ඉස්සරහට ගන්න තියන්නේ නැති ඉවර කරනවාට. නොතබා අවසන් කිරීම. මේ නිසා ධර්මයේ පසු කාලින දේශනාවල තියෙනවා මේ දෙකට වචන දෙකක් යොදලා. අරමුණේ මුලා වී යලි ගන්නට හේතු ඉතුරු කොට අවසන් වීමට කියනවා අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය ත්‍රිපිටකයේ පුරාම පමාව කියලා උගන්වලා තියෙනවා. ආර්ය පුද්ගලයාට මේ මොහොත සතිමත් වෙලා අවශේෂ කරන්නේ නැතුව අවසන් කරන්න පුළුවන්. ඒකට කියනවා නිර්වශේෂ නිරෝධය. නිර්වශේෂ නිරෝධයේදී තණ්හාව නැති වෙනවා. උපාදාන භව නොවි අවසන් වෙනවා. හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. එhmenan අන්න ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සත නිර්වාණය, ඒ තණ්හාව නැති කරන්න පාරක් තියෙනවා ඊට පස්සේ. මොකක්ද මේ පාර? පින්පා විපාක කිරීමේ සම්මාදිට්ඨියද? සම්මාදිට්ඨිය කියන එකේ තියෙනවානේ යහපත් දැකීම කියලා සිංහලෙන් තේරුම් කරගත්ත වචනයක්. අම්මා තාත්තාට උපස්ථාන කරන එක, පින් කරම්කම් කරන එක, ඒවැ විපාක තියෙනවා කියලා විශ්වාස කරන එක සම්මාදිට්ඨිය කියලා කියනවා. නෑ ඒක නෙමෙයි ඔය පෙන්වන්නේ. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය. මේ ආර්ය සම්මාදිට්ඨිය කියන එකේ පෙන්වන්නේ ඕක නෙමෙයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චිතිති භික්ඛවේ සම්මාදිට්ඨිය. අන්නේ සම්මාදිට්ඨියට එන්න වෙනවා. ඒක භවගාමී සම්මාදිට්ඨිය නෙමෙයි, චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. ඒ පුද්ගලයාට පවණයි ඊට පස්සේ මේ නිරෝධ ගාමිනී පටිපදාව යන්න පුළුවන්. මොකද මේ ධර්මයේ තේරෙනකොට ඒ පුද්ගලයාට වෙනවනේ සෝවාන් ඵලයෙන් නිවන් දැක්ක කියලා වචනයක්. ඔය සෝවාන් ඵලයෙන් නිවන් දැක්ක, බුදුන් දැක්ක කියන එකේ තේරුම ඔය අයට ලෝකෝත්තර පැත්තේ තියෙනා වූ පළවෙනි ධානා ස්වභාවය හම්බ වෙනවා. නැත්නම් නිවීම කියන එක තේරෙනවා හිත ඇතුලේ. දැන් මේ නිවීම සම්පූර්ණ කරගන්න යා මොකද කරන්න ඕන? මාරය පරාජය කරන්න ඕන. එතනටලා ඉඳගෙන ලෝභ දේශ මොහ එන දේවල් හේතු ඉතුරු කර අවසන් කිරීමෙන් ලෝභයේ දේශේ මොහේ අනිත්‍ය දකින්න ඕන. අනිත්‍ය කියන්නේ ඇති වෙනව නැති වෙනව නෙමෙයි. නිට්ටය කියන්නේ ස්ථිරයි කියන එක නෙමෙයි. අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු වී අවසන් වීම නිට්ටය සුඛාත්ම, අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවී අවසන් වීම අනිත් දුක්ඛානාත්ම. එහෙනම් මෙන්න මේ වර්තමාන ස්කන්ධ පංචකේ අනාගත ඵලයක් උපදවන හේතු ඉතුරු නොකර අවසන් කරන්න සතිමත් වෙනකොට දැන් යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මතක තබා ගන්න. ඒ පුද්ගලයාට ඊට පස්සේ ඒට එන අරමුණ එකක්වත් මගේ හෝ මම හෝ මගේ ආත්ම වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මිත්‍යා. සම්මා කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන එක. තව විස්තර කරන්න ගොඩක් වෙලා තියෙනවා. එහෙම ගන්න බැරි නිසා මම කියන්නේ.
නිසා මෙන්න මේක තේරුම් ගත්තන් පස්සේ මමත්වයේ මුලාවෙන් අවසන් කරන්නේ නැහැ. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පෝ, සම්මා වාචා හෝ මේවා සම්බන්ධයෙන් තියෙනවා තව පොඩි රහසක්. මේක සමාජයට ඇවිදින්නේ නැහැ. දහම් පාසල් පත්‍රය ඇවිදිනුත් නැහැ, පිරිවෙන් පත්‍රය ඇවිදිනුත් නැහැ, පාසල් පත්‍රය ඇවිදිනුත් නැහැ. සම්මා දිට්ඨිය යහපත් දැකීම කියලා විතරයි උගන්වන්නේ. නමුත් මහා චත්තාරිසක සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒකේ පෙන්නනවා සම්මා දිට්ඨි දෙකක්, සම්මා සංකප්පත් දෙකක්, වාචාත් දෙකක්, කම්මන්තත් දෙකක්, ආජීවත් දෙක තියෙනවායි කියලා. පෘථග්ජන පුද්ගලයින්ට බාල පහක් තියෙනවා, හොඳ පහක් තියෙනවා ආර්ය පුද්ගලයින්ට. මේ පහේ යනකොට වායාම සති සමාධි සම්පූර්ණ වෙනවා කියලා තියෙන නිසා අර ආර්ය සම්මා දිට්ඨිය ක්‍රමේ පාවිච්චි කරන්න වෙනවා. අපි සමාජයේ දන්නේ දසවස්තක සම්මා දිට්ඨිය ක්‍රමේ පාවිච්චි කරන්න විතරයි. ඒ කියන්නේ යහපත් වචන කතා කරන්න ඕන කියන්න තමයි දන්නේ. නමුත් ඊට එහාට ගත්තාම ඒක ටිකක් පැහැදිලි කරන්න ඕන දෙයක්. මේ ගැන කියමින් ඉන්නවා මම තාමත් මේ ත්‍රිපිටකයේ තිබුණාට සමාජයට මොකද ඒක තේරුම් ගන්න ටිකක් අපහසුයි සමාජයට කියලා තියෙන ආකාරය. තේරුම් ගන්න පුළුවන් වුණ දවසට මහා චත්තාරිසක සූත්‍රයේ ආර්ය සම්මා දිට්ඨියේ අංග 5 පෙන්නනවා. යන්න ඕන විදිහ. එහෙම එකක් තියෙන බවවත් සත්‍යවිභංග සූත්‍රයේ පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ සත්‍යවිභංග සූත්‍රයේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කිරීම විතරයි. නමුත් අරකේ තියෙන ආර්ය ප්‍රතිපදාව. අන්න එතෙන්දී ස්කන්ධ පංචකය තුල මේ ආර්ය ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ. අර දසවස්තක සම්මාදිට ප්‍රතිපදාව ක්‍රියාත්මක නේ ස්කන්ධ පංචකය තුල මේ පුද්ගලයා තුල. පුද්ගලයෙක් පළකින් හදනවා කයෙන් වචනයෙන්. නමුත් අතන විරමණය කියන එකේ තේරුම අනාගත ඵලයක් උපදින්න නැතුව අවසන් කිරීම. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් මේ අරමුණක් පාසා හේතු ඉතුරු නොකර නිරවශේෂ නිරෝධය කරනවා නම් ඔහු යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාඩම් කරන්න ඕනේ නැහැ ඊට පස්සේ. ඒ අනුගමනීය ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එබැවින් මේ බුදු සමය තුළ තථාගත බුදු පියාණන් වහන්සේ පළමු ධර්ම දේශනාවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා ආපහු හැරලා බලන්න. පෘථග්ජන පුද්ගලයා ගෙදරට වෙලා ඉඳගෙන අරමුණේ රස හොයමින් අරමුණ ඔස්සේ සසරක් හදමින් සසර ඇවිදින පාර උන්වහන්සේ දැකවදාලා. ඒ නිසා ඒකට වදාලා හීනෝ ගම්මෝ පුතුජ්ජනිකෝ අනුරියෝ අනත් සංහිතෝ ජාතිතරා ව්‍යාධි ශෝක මරණ නම් විඳින්න වෙනවා ඔය ටික ගත්තාම. අනිත් පැත්තක් දැක්කා. මේක මග ඇරලා ගිහින් හදාගත්ත සංසුන් සමාධියක්. නිවන කියලා හිතාගත්තට කල්ප ගානක් ඉඳලා ආපහු එන්න වෙනවා ආගන්තාරෝ පුනබ්බවං. ඒ නිසා ඒකටත් කියනවා අනුරියෝ අනත් සංහිතෝ. ඔය ධර්මයේ නැති පාරවල් දෙකේ හැටි. මේ නිසා මේ දෙකට ඇලෙන්නේ නැති පාරක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාලා වුණ අපිට බුදුබණ ඕනේ ඒකට. කැලේට ගිහින් ඇස් දෙක පියාන අරමුණේ මග ඇරලා ඉන්නත් නෙමෙයි, අරමුණ පස්සේ රුහ වඳින්නත් නෙමෙයි. අල්ලා නොගැනීම නොතැවුල දේශනා කරමි. ප්‍රඥාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මෙතෙන්ටයි. ඒක පැවිද්දන් සඳහා පමණයි, ගිහියන් සඳහා නොවේ කියලා එහෙම කියලා නැහැ. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ජාතික ජාත්‍යන්තර ආගම් ભેදකෙන් තොරව තේරුම් ගන්න පුළුවන් අය සඳහා පමණයි. අන්න ඒ අයට තමයි මේ දුකින් මිදෙන්න ඕන නම් උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදාවට එන්න ඕන. තමන් සතු යුතුයකම් වගකීම් යහපත් දේවල් සියල්ල ඉටු කරමින් ඔය යහපත් යුතුයකම් සබාඥ වගකීම් මගහැරලා ගිහින් ඉටු කරන බුද්ධ ආගමක් බලාපොරොත්තුවක් මම දකින්නේ නැහැ. මොකද ඒක ආත්මාර්ථකාමී. ආත්මාර්ථකාමින්ට කවදාවත් බුදුන් දකින්න බෑ දකින්න බෑ. මොකද මේක පරත්තම් පටිපජ්ජත. ඒ නිසා යහපත් දේවල් සියල්ල කරමින් නොයැලීමෙන් මේක අතහැරගෙන යනකොට තමයි මේ පාර හම්බ වෙන්නේ. ඒ නිසා මට මේ මාතෘකාව හදිසියෙ ලැබුණ කරුණක්. ඒ නිසා මට කටපාඩමක් නෙමෙයි ඔක තියෙන්නේ, මං ආපු ගමන් මගේ තිබෙනා වූ අවබෝධයන් මට තියෙන්නේ. ඒ නිසා පැයට අදාළ පරිදි මේක පැහැදිලි කරන්න උත්සාහ කළා. එහෙනම් අපට මේ අන්ත දෙකේ තියෙන වැරද්ද තේරුම් ගත්තාම අන්ත දෙක අපට ඕනේ නැහැ. ඒ කියන්නේ gedara ඕනේ නැහැ, කැලේට යන්න ඕනේ කියලා හරි කැලේ ඕනේ නැහැ, ගෙදරට යන්න ඕනේ කියන එක නෙමෙයි, මුලාව අතහරින්න ඕනේ කියන එක. ඊට පස්සේ අනුගමනීය ප්‍රතිපදාවට යන අයට ආර්යයන් කියලා කියනවා. ආර්යයන්ගේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. තව ටිකක් එහාට කියනවා නම් සෝවාන් වලින් එහා පැත්තට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න පුළුවන්. සෝතාපන්න වීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම දැන් යන්න ඕනේ. මේක තුළ මං වචනයක් හංගලා තියන්නම්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ පෘථග්ජන කිසිවෙක්. ඔවුන් අර හදාගත්ත පූර්වභාග ප්‍රතිපදාව යනවා වරුණාම ආර්ය ප්‍රතිපදාවේ නැහැ. ඒවා තේරුම් ගන්න. තේරුම් ගත්ත අයට ඊට පස්සේ ඔය සෝත ආපන්න කියන වචනේම තියෙන්නේ ඒකනේ. අරියට මඩක පැමිණෙනවයි කියන එක. ඒ නිසා එතනින් එහාට යන්න ඕන. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා කෙලවරට යනකොට තමයි සම්පූර්ණ බුදුන් හම්බ වෙන්නේ. මෙතන හම්බෙලා තියෙන බුදුන් පොඩ්ඩක් විතරයි සෝවාන් පුද්ගලයා. දැන් ක්ලේශයන් ප්‍රහීන වෙන්න මේ ආනන්තරික සමාධිය බලවත් වෙලා සම්පූර්ණ ආනන්තරික සමාධියම හමු වෙනකොට බුදුන් දැක්කා. ඔය හැම දිනාටමත්
මේ බුදුන් හඳුනාගෙන නිවන් සැනසෙන්න ජීවිතය තුළ මංගට පාලා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අනුග්‍රහක බෞතුන් විසින් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරින් දේශනාවක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලමි කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. දායකත්වයේ දරනු ලබන්නේ හෝමාගම කටුවාන පදිංචි එස්.ඒ. ප්‍රශාන්ත විමලසූරිය මහත්මයා, සුමුදු සංකල්පනාද සිල්වා මහත්මිය සහ ඒ.එස්. මෙතුලි උපෙත්මා විමලසූරිය, එස්.ඒ. චාතුර්යා පාරමිත් විමලසූරිය, එස්.ඒ. තෙනුල් සෙනුදිත් විමලසූරිය යන දූ දරුවන් සහ පවුලේ හිතවතුන් විසින් ඔවුන් අරමුණු කරනවා අම්බලන්ගොඩ පදිංචිව සිට අභාවප්‍රාප්ත වූ එස්.ඒ. මහේන්ද්‍ර විමලසූරිය පියාණන්ටත්, නාමදාස සිල්වා පියාණන්ටත්, එස්.ඒ. හේමාවතිද සිල්වා මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් කැමති අය මේ පින් අනුමෝදන් වෙත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ පින් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගෙන මතු උපදිනා භවයකදී ධර්මයේ තේරුම් අරගෙන නිර්වාණ සුඛයටපත් වෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරන අතර සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ලෝපවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට සහ සියලු මහා සංඝරත්නයේ රිදුක් යෝගී චිරයුනේ ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ බෝධිය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මදේශනය ශ්‍රවණය කරන සියලු දෙනාට ජීවිතය තුළ නිවී සැනසීම සඳහා ධර්ම අවබෝධය ලැබේවා, නිවන් අවබෝධය සඳහා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සඳහා මූල්‍ය දායකත්වයේ දරා ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් සහ දහම් පඬුරු පිදීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලෝසපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න, පින් කැමති කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් කරන ජීවිතයේ සුඛී සුවපත් කරගනිත්වා. මතු භවයකදී මිනිසත් බව ලබා ඔබට කැමති ඥාතිත්වයක් තිබේ නම් ඔබත් සසරේ වසනවා නම් මුණ ගැසී එහිදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුරු වටහා ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නම් වශයෙන් සඳහන් කළ අනිකුත් හැම දිනාටමත් අනුග්‍රහක බෞතින් කටපතෙන් කටයුතු කළා ඔබ හැම දිනාටමත් මේම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වේවා. රෝග පීඩා දුරු වේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. ත්‍රිලක්ෂණයේ හෝ චතුස්සත්යේ ගැඹුරු වැටේවා. අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම් රාගක්ඛයෝ නිබ්බානං